දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී සුභාරතී. වත්තපිටියේ ඇති පොල් ගහ කියන්නේ අමතර ආදායම් මාර්ගයකට ඔබට ඇති හොඳම මගක්. පොල් මදෙන්, කට්ටෙන්, ලෙල්ලෙන් පමණක් නොව මුළු පොල් ගහෙන්ම හරියටම ප්‍රයෝජනගෙන ඔබේ අතමිට සරු කරගන්නා අතරම ජාතික ආර්ථිකය සවිමත් කිරීම සඳහා දායක වීමට දැන් ඔබට අවස්ථාව. ඵලදායීතාව වැඩි කරගන්න, නාස්තිය අවම කරගන්න, උවදුරු වළක්වා ගන්න. පොල් වගාව සරු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව තවත් බොහෝ තාක්ෂණික සහයෝගය ලබා දෙන්න පොල් පර්යේෂණ ආයතනය සූදානම්. සහාය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928. වත්තපිටියේ ඇති පොල් ගහ කියන්නේ අමතර ආදායම් මාර්ගයකට ඔබට ඇති හොඳම මගක්. පොල් මදෙන්, කට්ටෙන්, ලෙල්ලෙන් පමණක් නොව මුළු පොල් ගහෙන්ම හරියටම ප්‍රයෝජනගෙන ඔබේ අතමිට සරු කරගන්නා අතරම ජාතික ආර්ථිකය සවිමත් කිරීම සඳහා දායක වීමට දැන් ඔබට අවස්ථාව. ඵලදායීතාව වැඩි කරගන්න, නාස්තිය අවම කරගන්න, උවදුරු වළක්වා ගන්න. පොල් වගාව සරු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව තවත් බොහෝ තාක්ෂණික සහයෝගය ලබා දෙන්න පොල් පර්යේෂණ ආයතනය සූදානම්. සහාය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928. ආයිබෝන් සුබදස්සනක් පාප්‍රිය මිතුරුනි ඔබ හැම දිනාටම අදත් සුභාරතී සංවාද මණ්ඩපයෙන් අපි ඔබ හමු වෙනවා. ඉතින් අපේ සූදී ආරාධනය කරලා සුධර්ම සුභාරතින් අපි කතා බහ කරන්නේ අද දවසේදී පොල් හා බැඳුණු පෝෂණ ගුණය. සුභාරතී සංවාද මණ්ඩපයේ අද මාතෘකාව. අපි දන්නවා ඔබත් දන්නවා පොල් කියන්නේ අපි හැමෝටම අත්‍යවශ්‍ය සාධකයක්. ඉතින් පොල් අපි පරිභෝජනයට ගන්නවා ආහාර පිසෙනට. ඒ නිසා පොල් හා බැඳුණු ආර්ථිකය විශාල මට්ටමක අපේ රටේ තිබෙන්නේ. ඉතින් ඒ ගැන කතා කරනවා වගේම අපි විවිධ මාතෘකා ගැන මේ දිනවල කතා කරමින් ඉන්න ඔබට තොරතුරු සම්පාදනය කරන්න. අද පොල් හා බැඳුණු පෝෂණ ගුණය ගැන අපි කතා කරනවා. අපි ආරාධනය කළා මේ කාරණාවන් එක්ක ඔබට හරවත් දැනුම ලබා දෙන්න. පොල් පර්යේෂණ ආයතනයේ පොල් සැකසුම් පර්යේෂණ අංශ ප්‍රධානී ආචාර්ය චන්දි යාලගව මහත්මියටත් ඒ වගේම වෛද්‍ය පර්යේෂණ ආයතනය කොළඹ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මියටත් සුබදසනක් ආයුබෝවන්. අපි අතනම දැන් පොල් හා බැඳුණු පෝෂණ ගුණය ගැන කතා කරනවා කියලා පූර්ව ප්‍රචාරණ කරලා තිබෙනවා. ඒ නිසා බොහෝ දෙනෙක් අපිට කතා කරනවා මැදිරියටත් මේ ගැන තොරතුරු දැනගන්න විපාසයෙන් ඉන්න අය. කෙසේ නමුත් අපි ආහාර පිළියෙල කරන්නට පොල් ගන්නවා. ඉතින් මේ ඉතිහාසයේ අපිට බොහෝ දේවල් කියන්න පුළුවන්කම තිබෙනවා. දැන් පළමුව ගත්තොත් පොල් වල පෝෂණයේ ගුණය කොයි වගේ මට්ටමකද තියෙන්නේ? ඔව් දැන් අපි දන්නවා මේ අපේ ආහාර පිළියෙල කිරීමේ අත්‍යවශ්‍යම දෙයක් තමයි පොල් කියන්නේ. අනාදිමත් කාලයක ඉඳලා අපි පොල් අපේ ආහාර රටාවේ මූලික අංගයක් ලෙසට අපි පාවිච්චි කරනවා. එතකොට පොල් වවන හෝ පොල් වවන් නැති රටවල් ගත්තොත් ඒ හැම සියලු දෙනාම පොල් පරිභෝජනයට අයල්මක් දක්වනවා. අපි ඇයි මෙහෙම කියන්නේ? ලෝකයේ පොල් නිෂ්පාදනය කරනවා පොල් ගෙඩි බිලියන 64ක් පමණ අවුරුද්දකට. එතකොට මේ පොල් ගෙඩි ප්‍රමාණයෙන් අපි ලංකාවේ නිෂ්පාදනය කරන්නේ ආසන්න වශයෙන් පොල් ගෙඩි බිලියන 3ක් විතර. එතකොට මේම බලපුවහම ගොඩක් රටවල් අපි වගේ පොල් කනවා අඩුයි. ඒගොල්ලන් කරන්නේ පොල් අපනයනය කරනවා. ඒ කියන්නේ පොල් නැති පොල් වවන්න බැරි රටවල් වලට මේ ඒ පොල් නිෂ්පාදන එක එක විදිහට අපනයනය කරනවා. එතකොට එහෙම ගත්තහම අපි ගොඩක් වෙලාවට පොල් කිරි විදිහට තමයි ගොඩක් දැන් අපේ ලංකාව ගත්තොත් පොල් කිරි විදිහට තමයි ගොඩක්ම පොල් ගෙඩි ප්‍රමාණයක් අපනයනය වෙන්නේ. ඒ අතර ඩෙසිකේටඩ් කොකනට් ඒ කියන්නේ අපි දීසිදි පොල් කියනවා, නැවුම් පොල් තෙල්, පොල් වතුර ඒ වගේ විදිහට අපි ගොඩක් මේ ආහාරය සහ බීම සඳහා පොල් අපනයනය කරනවා. ඒකම අපි බැලුවොත් එහෙම කොයි වගේ රටවල් වලටද අපි අපනයනය කරන්න කියලා මැද පෙරදිග රටවල් ඇමරිකාව, කැනඩාව, යුරෝපය,
සෝවියට් දේශය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, ජපානයේ, චීනයේ මේ හැම රටකටම මේ ලංකාවෙනුත් පොල් අපනයනය කරනවා. පොල් හා සම්බන්ධ නිෂ්පාදන ලෝකයේ අනිත් රටවල් වලිනුත් ඒ රටවල් වලට අපනයනය කරනවා. එතකොට අපි බැලුවොත් එහෙම පොල් ව්‍යාප්තිය අනුව බැලුවොත් භාවිතය ඉතාම ඉහළයි. එතකොට ඒ හින්දා අපිට පොල් ඉතාම වැදගත්. හොඳයි දැන් පොල් වලින් අපිට ලැබෙන්නේ මොනවද කියලා අපි අහුවොත් කෙනෙක් ආවෙන්නේ අහුවොත් මොකක්ද අපිට දෙන්න පුළුවන් පිළිතුර? ඔව් දැන් පොල් ගත්තොත් එහෙම පොල් අපි මෙතන ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ ආහාරයට පොල් පාවිච්චිය. එතකොට පොල් මදේ තමයි අපි මෙතන ගොඩක් සාකච්ඡා කරන්නේ. ඒකෙන් ගත්තොත් එහෙම පොල් මදේ 40%කට වැඩි ප්‍රමාණයක්, ඒ කියන්නේ 40ක් 45ක් පමණ තියෙන තෙතමනය. ඒ කියන්නේ ජලය. ඊට අමතරව තෙල් තියෙනවා 40ක් 45ක් පමණ. එතකොට ප්‍රෝටීන්, සීනි, ඒ කියන්නේ khනිජ ලවණ සහ තන්තුමය ආහාර තමයි පොල්වල වැඩිපුර තියෙන්නේ. තන්තුමය ආහාර ගත්තොත් ඒක සැලකිය යුතු ප්‍රමාණයක්. එතකොට ඒකෙන් අපි පොල් කිරි ගත්තොත් එහෙම පොල් කිරි වල තෙතමනය තියෙනවා, කියන්නේ පරාසයකටම යන්න පුළුවන් 70%කට වඩා. ඊට අමතරව තෙල් තියෙනවා 100 සාමාන්‍යයෙන් 12ක් 20ක් විතර ප්‍රමාණයක්. එතකොට ප්‍රෝටීන් තියෙනවා 2%ක් 3ක් විතර. සුගර් ඒ කියන්නේ ඒක පොඩි අඩු ප්‍රමාණයක් තියෙන 0.5ක් වගේ. ඒ කියන්නේ khනිජ ලවණ මේ 101ක් විතර තියෙනවා. ඊට අමතරව තන්තුමය ආහාරය 105ක් වගේ තියෙනවා. මෙහෙම තමයි පොල් වල සංයුතිය තියෙන්නේ. හොඳයි දැන් පොල් වල අපි කතා කරා මේ ව්‍යුහය පිළිබඳව, සකස්වීම පිළිබඳව, පොල් වල පෝෂණ ගුණය පිළිබඳව සහ මේ භාවිතයත් එක්ක තියෙන ඉල්ලුම ගැන අපි කතා කරමින් ඉන්නේ. හොඳයි අපි දැන් මේ වගේම තමත් වැදගත් පැත්තක් තමයි මේ අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේ පොල් භාවිතය පිළිබඳව කිව්වට පස්සේ ජනතාවට ඒ පිළිබඳව තිබෙන ප්‍රශ්න. එහෙම නැත්නම් ජනතාව බලාපොරොත්තු වෙන මොනවද දැනුවත් වෙන්න. විවිධ මත තිබෙනවා සමාජයේ. මේ මත දුර්මත ඉවත් කරන්න තමයි වැදගත්ම කාරණය. ඉතින් ඒ කරුණුත් එක්ක බලාගෙන ගියාම විශේෂයෙන්ම මේ අපි කැමති දැනගන්න අපේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මියගෙන් පොල් හා පෝෂණය අතර තියෙන සම්බන්ධතාවය කොහොමද අපි පහදලා දෙන්නේ අපි වහන් ඉන්න අයට? මම හිතන්නේ පොල් කියලා ගත්තාම පොල් වල විශේෂයෙන්ම අපි පොල් ගත්තාම අපේ මේ දේශගුණයත් එක්ක බැඳී තියෙන භෝගයක් තමයි පොල්. ඒ කියන්නේ දැන් අපි උණුසුම් රටක්නේ, ඒ කියන්නේ ට්‍රොපිකල් කන්ට්‍රි එකක් කියලා කියනවා. මේකෙදි අපේ විශේෂයෙන්ම මේ ඒක ඒ වගේ රටවල් වල ලෝකේ හැම රටකම මේ විදිහේ ට්‍රොපිකල් කන්ට්‍රීස් වල තමයි මේ පොල් හැදෙන්නේ. ඒක ඇත්තටම මේ ස්වභාව ධර්මයත් එක්ක තමයි මේ පොල් ඇවිත් තියෙන්නේ. මොකද එකක් තමයි පොල් වලින් අපිට ලබා ගන්න පුළුවන් ජාති ගොඩක් තියෙනවා. එකක් තමයි දැන් මේ ග්‍රීස්ම කාලික මේ රටවල් වල දාඩිය දානවා වැඩි. ඒතර දාඩිය දානවා වැඩි වුණාම මේ වැඩිපුර අපේ ඇඟෙන් මේ ලවණ පිට වෙනවා. ඉතින් මේක නිසා පොල් වතුරක් විදිහට අපිට, ඒ කියන්නේ කුරුම්බා, තැඹිලි වගේ පොල් ඒ වතුරක් විදිහට අපිට බීමක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි හැදිලා තියෙන්නේ. මොකද මේ බීමේ ගත්තාම මේකේ ගොඩක් වතුරවල මේ කුරුම්බා වතුරවල ගොඩක් වෙලාවට මේවා තියෙනවා මේ පොටෑසියම් ගතිය ඉතාමත්ම අධිකයි. ඉතින් ඒ වගේම ලවණ ගතිය තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. අපි දන්නවා අපේ රස්නේ කාලේදී අපේ ඇඟෙන් දාඩිය පිට වෙනවා ඉතාමත්ම වැඩි. ඉතින් එතකොට ඒ පිට වෙනවත් එක්ක ලවණ පිටවීමත් වැඩි. ඉතින් මේක නිසා තමයි ඒක වතුර විදිහට අපිට පාවිච්චි වෙන්නේ. ඊළඟට දෙවෙනි එක තමයි මේක අපිට පාවිච්චි කරන්නේ අපි පොල් කිරි විදිහට. අනිත් එක තමයි පොල් සම්බල විදිහට. මේකත් බලන්න මම හිතන්නේ මේක තමයි ලංකාවේ ඉතාමත්ම මේ ප්‍රචලිතම එක තමයි පොල් සම්බල. එතකොට අනිත් එක තමයි පොල් කිරි විදිහට අපි මාළු වලට දානවා, අපේ ව්‍යංජන වලට දානවා. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි පොල් තෙල් විදිහට පාවිච්චි කරනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් පොල් පාවිච්චි කරන්නේ ওই විදිහට. එතකොට දැන් මේ හැම එකක්ම අර දේශගුණයයි රටේ තියෙන භෝගයක් විදිහට මේ මේ උණුසුම් රටවල් වල මේවා හැදිලා තියෙන මේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය සපුරා ගන්න. නමුත් දැන් මේකෙදි ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ අපේ ආහාර රටාවල් ඔක්කොම දැන් වෙනස් වෙලා තියෙනවා. දැන් ඒක අපි දැන් අපි ආදි කාලේ ගත්තාම අපි අවුරුදු 1000ක විතර ඉස්සෙල්ලා දැන් අපි හැමතිස්සෙම කතා කරන අවුරුදු අපි ඉස්සර කාලේ අපේ ආච්චිලා සීයා කාපු කාලේ වගේ දැන් අපි කෑවොත් ඇයි අපිට ලෙඩ හැදෙන්නේ? ඇයි අපි හිම වෙන්නේ? දැන් අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් ඒකනේ. ඒක වෙලා තියෙන්නේ අපේ ආහාර රටාවල් දැන් ඒවා ගොඩක් වෙනස් වෙලා තියෙනවා. අර ස්වභාව ධර්මයත් එක්ක හැදිච්ච ආහාර
නෙමෙයි අපි දැන් පාවිච්චි කරන්නේ. අපි දැන් ඊට අමතරව කෘත්‍රිමව හදාගන්න ආහාර පාවිච්චි කරන්න පටන් අරන් තියෙනවා. ඉතින් එතකොට තමයි අපි දැන් මේ බලන්න ඕනේ මේ ආහාර දැන් මේ පොල් වලින් එන අපි විශේෂයෙන් මෙන්න මේ 4 જાතියක් ගැන අපි කතා කරනවා. ඒක මේ විදිහටම දිගටම අපි පාවිච්චි කරනවා. ඒක පාවිච්චි කිරීමේදී අපි අනවශ්‍ය විදිහට අපි ඒක අනවශ්‍ය විදිහට පාවිච්චි කරනවද මේකේ මේ විශේෂයෙන්ම මේවා මේ අපි මේ කියන්නේ මේ දැන් ගොඩක් කලට පොල්වල තියෙන අර මේ ආචාර්යතුමිය කිව්වා වගේ පොල්වල තියෙනවා ලොකු මේ අපිට මේ වෙළඳ භෝගයක් විදිහට ඉතාමත්ම හොඳ භෝගයක් මේක. අපි අර ඒ විදිහටම පාවිච්චි කරලා මේක වෙළඳ භෝගයක් විදිහට පාවිච්චි නොකර ඉන්නවද? අපි තාමත් මේක සොයන් මේ අපිට අවශ්‍යතාවයේ විතර සපුර ගන්න පාවිච්චි කරනවා. දන්නේ ඒ වගේ අපි ගැන හුඟක් සැලකලිමත් වෙන්න ඕනේ. මොකද අපේ ආහාර රටාවල් වෙනස් වෙලා තියෙන හින්දා. එතකොට අර ඉස්සර තරම්ම අපිට පොල් පාවිච්චි කිරීමේ අවශ්‍යතාවයක් දැන් නැති වෙලා තියෙනවා. මොකද අපිට ඊට අමතරව තවත් ආහාර වර්ග එකතු වෙලා තියෙනවා අපේ ආහාර රටාවට. එතකොට අපි බලන්න ඕනේ කොයි විදිහෙන්ද අපි මේ ආහාරය බැලන්ස් කරගන්නේ, සමතුලිත කරගෙන අපි ඒක මේ පිටරට යවන්න පුළුවන්. ඒ කියන්නේ මේක වෙළඳ භෝගයක් විදිහටත් අපි භාවිතා කරන්නත් පොඩි ප්‍රමාණයක් අපි ඉතිරි කරගන්න ඕනේ. ඉතින් ඔතෙන්දි තමයි අපි බලන්න ඕනේ ආහාරය අපි කොහොමද සමතුලිත කරගන්නේ කියන එක. දැන් විශේෂයෙන්ම දැන් පොල් ගැන කතා කරපුවාම පොල්වල ගැන අපි වෛද්‍යවරු විදිහට හුඟක්ම මේක ගැන අපි සැලකිලිමත් වෙන්නේ පොල් සහ තෙල් සහ කොලෙස්ටරෝල් හා හෘද රෝග ඔය ඔක්කොමත් එක්ක තමයි අපේ කතාව. ඉතින් එතෙන්දි ගත්තාම මේ දැන් ඕකද ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ. මොකද දැන් අපි ඉස්සරත් පොල් දැන් පොල් ආහාරයට ගොඩාක් ගත්තාම දැන් අපි දැකලා තියෙනවා අපේ ආහාරයේ විශේෂ තෙල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් ඔන්න පොලොස් කරියක් වෙනවා. පොලොස් කරියක් හොයන්න ගියාම පොල් ගෙඩි 2ක් විතර ගන්නවා. ඊට පස්සේ ඒක ගොඩාක් වෙලා උයනවා. එතකොට වෙන්නේ අර තෙල් පෑදිලා මේවා වෙනවා. දැන් ඉස්සර ඒක එච්චර ප්‍රශ්නයක් නැහැ. ඒක කෑම කෑවට මොකද මේ අපිට මේ අපි ඒකට ඇවිදිනවා ගොඩාක් වැඩ කරනවා. අපි දැන් මාගේ ගොඩක් එකතන ඉඳගෙන ඉන්නේ නැහැ. ඒක අපිට වැය කරගන්න ගොඩාක් අවස්ථා හම්බුණා. නමුත් දැන් ඒක අවස්ථා හම්බෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද තමයි අපි කියන්නේ අනිත් එක එතෙන්දී දැන් පොල් ගොඩක් අහක යන ප්‍රමාණයක් වැඩි වෙනවනේ. ඉතින් දැන් අපි හුඟක් කලාට කියන්නේ රෝග වලින් වැළකී ඉඳලා රසට කෑමත් කාලා අර පොලොස් කරියත් කනකොට මේ උයන එක පොඩ්ඩක් වෙනස් කරගන්න කියලා. මෙතෙන්දි තමයි අපි කියන්නේ එතකොට දැන් පොල් ගන්නවා නම් වෙනද තරම් පොල් ගෙඩි 2ක්ම පොලොස් ගෙඩියකට ගන්න නැතුව පොඩි ප්‍රමාණයක් අරගෙන දැන් ඒකට පුළුවන් පොල් එක බ්ලෙන්ඩ් කරගන්න. එතකොට අර බ්ලෙන්ඩ් කරපුවාම මොකද වෙන්නේ? ඒකෙන් එතකොට අර වැඩිපුර අපිට ඒකේ දැන් බ්ලෙන්ඩ් කිරීමේදී වෙන්නේ අර ඒකේ පොල් වල දැන් අපි පොල් කුඩු විදිහට හුඟක් කලාට විසිකරන එකේ සෑහෙන ප්‍රමාණයක් තාම ඒකේ අවශ්‍ය පෝෂක සංඝටක තියෙනවා. එතකොට අර ඒකේ තියෙන කෙඳි ප්‍රමාණය එනවා මේ අනිත්කුත් අර කිරි ප්‍රමාණය තව වැඩිපුර ගන්න පුළුවන්. එතකොට අපිට පාවිච්චි කරන්න වෙන්නේ පොල් සුළු ප්‍රමාණයයි. එතකොට අපිට අර පොල් වලින් ඉතිරි කරගන්නත් පුළුවන්. කොහොමද දැන් පොල් ගණන්නේ? මේක ඉක්දුරු කරගන්නත් පුළුවන්. අනිත් එක තමයි අපිට අවශ්‍ය රසත් ඒ විදිහටම හම්බ වෙනවා. අනිත් එක බ්ලෙන්ඩ් කිරීමේදී තවත් එක වැදගත්කමක් තියෙනවා. මොකද පොල් වල සෑහෙන ප්‍රමාණයක් අපිට කෙඳි ප්‍රමාණයක් තියෙනවා. අපි දන්නවා අපිට දවසකට අපි කියනවා කෙඳි ග්‍රෑම් 25ක් විතරවත් ආහාරයට ගන්න ඕනේ. නැත්නම් අපේ මලබද්ධය නවත්ත ගන්න බෑ. අපේ ශරීරයේ විශේෂයෙන්ම කෝලෝන් මේ මහ බඩවැලේ තියෙන පිළිකා වළක්ව ගන්න මේවට අපිට තන්තු අවශ්‍යයි. ඒතකොට ඒ තන්තු ප්‍රමාණයත් අපිට නිකම්ම ලබා ගන්න පුළුවන්. නැත්නම් හුඟක් වෙලාවට අපි අර අතිමිරිකලා විසි කරනකොට තන්තු ප්‍රමාණය ගොඩක් වෙලාවට එළියට යනවා. නාස්ති වෙලා යනවා. ඉතින් ඒ වගේ සුවිශේෂීවත් තියෙනවා. ඒ වගේ මේක තමන්ගේ පොකට් එකටත් වාසීනේ. ඒ වගේම අච්චර වැඩිපුර පාවිච්චි කරන්නත් ඕනේ නැහැ. දැන් මේ වගේ ඒව ගැන අපි අර දැන් ප්‍රායෝගික පැති ගැන ටිකක් හිතන්න ඕනේ. හැම එකක්ම අපි අර ඉස්සර කළා ඒව මේ වුණේ නැහැ. දැන් මෙහෙම නෙමෙයි. ඉතින් දැන් අපි ආහාර රටාවල් වෙනස් වෙලා තියෙන හින්දා ඒව ගැන සැලකිලිමත් වෙන එක අවශ්‍යයි. හොඳයි පොල් පිළිබඳව අපි කතා කරන වගේම පොල් හා බැඳුණු පෝෂණ ගුණය ගැන අපි මේ කතා බහ කරන්නේ සුභාරතී සංවාද මණ්ඩපයෙන් උදේ 7යි විනාඩි 17යි දැන්. වත්තපිටියේ ඇති පොල් ගහ කියන්නේ අමතර ආදායම් මාර්ගයකට ඔබට ඇති හොඳම මගක්. පොල් මදෙන්, කට්ටෙන්, ලෙල්ලෙන් පමණක් නොව මුළු පොල් ගහෙන්ම හරියටම ප්‍රයෝජනගෙන ඔබේ අතමිට සරු කරගන්නා අතරම ජාතික ආර්ථිකය සවිමත් කිරීම සඳහා දායක වීමට දැන් ඔබට අවස්ථාව. ඵලදායීතාව වැඩි කරගන්න, නාස්තිය අවම කරගන්න, උවදුරු වළක්වා ගන්න.
පොල් වගාව සරු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව තවත් බොහෝ තාක්ෂණික සහයෝගය ලබා දෙන්න පොල් පර්යේෂණ ආයතනය සූදානම්. සහාය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928. හොඳයි සුභාර්ථය සම්වාද මණ්ඩපයෙන් අපි පොල් ගැන කතා බහ කරනවා, පෝෂණ ගුණය පිළිබඳව කතා බහ කරනවා. ඔබට පොල් හා බැඳුණු පෝෂණ ගුණයෙන් කොහොමද නිසි ඵල ප්‍රයෝජන ගන්න කියන කාරණාව මේ කතා බහ කරන්නේ. දැන් පොල් වල මිල ගණන් විවිධ කාලින් කාලට වෙනස් වෙනවා. ඉහළ යනවා, පහළ යනවා, ආර්ථික රටාව අනුව, ඉල්ලුම සහ සැපයුම් න්‍යාය අනුව මේ කාරණා ටික වෙනවා. කොමුණත් පොල් වලින් උපරිම ඵල නෙලා ගන්න අපි ඇත්තටම වැඩ කරනවාද? ආචාර්ය චන්දියාලගම මහත්මිය, අපේ රටේ ජනතාව, අපේ පාරිභෝගික ජනතාව, ඒ වගේම අපේ ගෘහණියන්, කාන්තාවන් ඇත්තටම මේ පොල් වලින් හරි ප්‍රයෝජනයක් තාම ගන්නවද? ඔව් දැන් අපේ වෛද්‍යතුමියත් කිව්වා පොල් කිරි භාවිතයේදී අපි කොහොමද කියන්නේ අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න පුළුවන් කොහොමද කියන එක ටිකක් පැහැදිලි කරා. එතකොට අපි දන්නවා අපි ගෙවල් වල අපි ගොඩාක් අය කැමති පොල් ගාලා මේ අතින් මිරිකලා රසට උයන්න. ඒ කියන්නේ රසට කන්න තමයි අපි ගොඩක් වෙලාවට කැමති. එතකොට දැන් අපි අතින් මිරිකලා ගත්තොත් එහෙම අපි දන්නවා අපේ පළපුරුද්දෙන්ම දන්නවා එන කිරි ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ ඒකේ තෙල් ප්‍රමාණය අඩුයි. එතකොට ඊට සමාන්තරව අනිත් පෝෂණ පදාර්ථ ප්‍රෝටීන් වෙන්න පුළුවන්, කෙදමිය ආහාර වෙන්න පුළුවන්. ඒ හැම එකක්ම අඩුවෙන් තමයි අපිට හම්බෙන්නේ. එතකොට අපි පොල් ගත්තත් එහෙම දැන් අපිට පොල් ගෙඩියෙන් අපි ගාන ඒ කියන්නේ අපි ගන්න පොල් ප්‍රමාණයෙන් 125ක් විතර තමයි අපි මේ කිරි වලට අපි අතින් මිරිකලා ගත්තොත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි ඒකට පුළුවන් නම් අපිට ඉතා සිහින්වට ගාලා එහෙම කරන්න. එතකොට මේක 140කට වඩා වැඩි කරගන්න පුළුවන්. ඉහළට ගේන්න පුළුවන්. ඉහළට ගේන්න පුළුවන්. තව අපි බ්ලෙන්ඩ් කරොත් එහෙම මේක අපි පොල් ප්‍රමාණය 150ක් 60ක් විතර අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි මොන විදිහට කරත් මේ පොල් කුඩු ප්‍රමාණය අපි අපතේ දානවාමයි. එතකොට අපි මේ පොල් කුඩු ගත්තොත් එහෙම පොල් කුඩු වල තියෙනවා අපි අපතේ දාන එක වේලලා ගත්තොත් එහෙම 145ක් පමණම තෙල් තියෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් තියෙනවා, khනිජ ලවණ, ඒ හැම එකම අපි අපේ ගෙදරින් අපි විසි කරනවා. එතකොට මේ විසි කරන එක අපේ ආර්ථිකයට පාඩුවක්. එතකොට අපි පොල් තෙල් ගත්තොත් එහෙම අපිට ලොකු පොල් තෙල් මේ අවශ්‍යතාවයක් තියෙනවා කෑමට, ලංකාවේ එක ඉන්ඩස්ට්‍රි වලට. එතකොට අපි මේ අඹත්තේ දාන එක හින්දා තමයි අපිට ගොඩාක් වෙලාවට මේවා ආනයනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේවා අපි අඩු කරගන්න නම් එතකොට අපේ ගෙදරින් වෙන මේ නාස්ති අපි අඩු කරගන්න ඕනේ. එතකොට මේ අපි දන්නවා දැන් වෛද්‍යතුමියත් ප්‍රකාශ කරා මේ අපි ඉස්සර කාලේ නම් මේ පොල් අඹරලා පාවිච්චි කරනවා. ඒ කියන්නේ එන කිරි ප්‍රමාණය අපි වැඩි කරගන්න අපේ මේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලාගේ කාලේ ඉඳන්ම මේ ක්‍රම අනුගමනය කරා. ඒ කියන්නේ අපි දැන් අර අපේ මේ කාලය නැති නිසා ගොඩක් වෙලාවට අපි ඒව කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒ වුණාට අපිට ගොඩාක් අයට අපේ ලංකාවේ බ්ලෙන්ඩර් එකක් තියෙනවා. එතකොට මේ බ්ලෙන්ඩර් එක පාවිච්චි කරොත් අපිට අපි සාමාන්‍යයෙන් දැනට පාවිච්චි කරන පොල් ප්‍රමාණයෙන් අඩකට පොල් පාවිච්චි කරන්න පුරුදු වෙන්න පුළුවන්. එතකොට අපිට ඒකෙන් අපේ පොල් වලට යන වියදම අඩු කරන්නත් පුළුවන්. එතකොට ගෙවත්තේ වැඩිපුර පොල් තියෙනවා කියලා අපි වැඩිපුර පාවිච්චි කරන්න ඕනේ නැහැ. එතකොට ඒවා අපිට විකුණලා මුදල් කරගන්න පුළුවන්. එතකොට අපේ ආදායමත් ඒ විදිහට වැඩි කරගන්න පුළුවන්. හොඳයි, මේ කියන්නේ ගෘහස්ථව පොල් පරිහරණය කරද්දී, භාවිතා කරද්දී උපරිම ප්‍රයෝජනයක් ගන්න. ඔබ නොහිතන පැතිවලින් නාස්තිය අපතේ තියෙනවා. ඒ නිසා අපතේ යන එක වළක්වලා නිසි ඵල ප්‍රයෝජන ගන්න කියන කාරණේ මේ කියන්නේ. හොඳයි, දැන් වෛද්‍යතුමින් දැන් මේ පොල් ගැන කතා කරද්දී තවත් සමාජයේ තියෙන කතිකාවතක් තමයි පොල් භාවිතයේදී කොලෙස්ටරෝල් කතාව. ඇතැම් කාලවලදී මේවා විවිධ මත වගේ එනවා. තව සමහරුන්ට මේ හිතේ පළපැදියම් කරනවා. මොකද්ද මේ තත්ත්වය? ඇත්තටම ගත්තාම දැන් පොල් වල අපි ඇත්තටම මෙතෙන්දි බලන්න ඕනේ අපි දවසකට අපි කොලෙස්ටරෝල් ගැන කතා කරනකොට අපි හැමතිස්සෙම සැලකිලිමත් වෙන්නේ අපි දවසකට ගන්න තෙල් ප්‍රමාණය ගැන. ඒකයි මේ තෙල් වල තියෙන සංයුතිය ගැන. ওই දෙක තමයි අපි විශේෂයෙන්ම වෛද්‍යවරු විදිහට වැඩිම සැලකිලිමත් වෙන්නේ. එතකොට දැන් අපේ ආහාරයේ තියෙන ප්‍රධාන තෙල් ප්‍රභවයක් තමයි පොල් කිරි, පොල් සම්බල්, අනිත් එක පොල් තෙල්. එතකොට ඊට අමතරව අපිට එනවා
තෙල් ප්‍රභවයල් විදිහට පිටිකිරි මොන හරි කිරි වලින් එන මේ තෙල් එනවා. එතනින් අමතරව අපි ගන්න බේකරි අයිටම්ස්. අපි හුඟක් වෙලාවට දැන් මම හිතන්නේ බේකරි වලින් හදන නිෂ්පාදිත ඒවා කන්න පටන් අරගෙන තියෙනවා. මොකද ඒවට මාංචරින් වගේ ඒවා දානෝනේ. ඒකට අමතරව බිස්කට් ಜಾති. ඉතින් දැන් මේෙන් තමයි අපේ දවසකට එන මේ තෙල් ප්‍රභවය අපිට එන්නේ අපේ ආහාරයට. දැන් මේ තෙල් ප්‍රමාණය අපිට එන ප්‍රමාණයක් තියෙනවා මේ දවසකට ගන්න පුළුවන් ප්‍රමාණයට වැඩිය සීමිත. අපි කියන්නේ සාමාන්‍යයෙන් අපේ ආහාරයෙන් 40% විතර තමයි මැක්සිමම් ගන්න පුළුවන් තෙල් ප්‍රමාණය. දැන් මේක ඊට වැඩිය අභිබවා යනකොට ඒක අපිට ප්‍රධාන විදිහට ඒ වැඩිපුර තෙල් ප්‍රමාණය ගිහිල්ලා අපේ අක්මාවේ තැම්පත් වෙනවා. ඊට අමතරව ශරීරයේදී කොලෙස්ටරෝල් හැදෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි කරනවා. ඊටත් අමතරව තමයි මේ තෙල් ප්‍රභවයේ එන ඇඟට එන තෙල් ප්‍රමාණයේ තියෙන සංයුතිය. දැන් මේ සංයුතිය අපි දෙකට බෙදනවා සංතෘප්ත මේදයයි සංතෘප්ත මේදයයි කියලා දෙකකට බෙදනවා. ඒක තමයි ඒකේ තියෙන මේද අම්ල ගැන ගත්තාම. එතකොට දැන් අපි විශේෂයෙන්ම ආහාරයට ගන්න මේ ගොඩක්ම බේකරි වලින් හදන කෑම ಜಾති. ඊට අමතරව පොල් වලින් හැදෙන මේවා ගත්තාම අපේ එන සංතෘප්ත මේදය ප්‍රමාණය ඇත්තටම සමස්තයක් විදිහට වැඩි. අපිට තියෙන ලොකුම ගැටලුවක් තමයි දැන් මේ ලංකාවේ ආහාරයේ තියෙන සංතෘප්ත මේදේ ප්‍රමාණය වැඩි. ඉතින් මේක බැලන්ස් කරගන්න නම් අපි හැමතිස්සෙම කියන්නේ දැන් මම වැඩිපුරම බලන්නේ තරබාරු ලෙඩ්ඩු. එතකොට දැන් අපි හැමෝගෙම ඒගොල්ලන්ට කියන්නේ අපි ආහාරය පිළියෙල කිරීමේදී ඕගොල්ලෝ වතුරෙන් ආහාරය හදලා වතුරෙන් තැඹුණාට පස්සේ පොල් කිරි ප්‍රමාණය දාන්න කියලා. එතකොට අපිට අවම කරන්න පුළුවන් අපිට ඇඟට එන අර තෙල් ප්‍රමාණය. ඊට අමතරව තමයි බැදීමේදී දැන් අපි ගොඩක් වෙලාවට පොල් තෙල් වල දැන් පොල් තෙල් ගත්තාම පොල් තෙල් 95%ක්ම තියෙන්නේ මේ සංතෘප්ත මේදේ. ඒතර අපි පොල් තෙල් අධික ලෙස භාවිතා කරනවා නම් බැදීමට මේ ගැඹුරු තෙලේ බැදීමේදී මේකත් අපේ ඉතින් අපි ආහාරයට අනුමත වැඩි වෙනවා. දැන් මේක තමයි අපිට බැලන්ස් කරගන්න අවශ්‍ය වෙන්නේ. මේකට හොඳ එකක් තමයි පොල් සම්බල්. මොකද පොල් සම්බෝලේ ගත්තාම ඒකේ තියෙන පොල්නේ. ඒතර මේකේ තියෙන පොල් එක්ක එනකොට ඒකේ පොල් වල සංයුතිය හොඳයි. අර තෙල් වලින් ගන්නවට වැඩිය. ඉතින් ඔය විදිහට අපේ ආහාරය වෙනස් වෙන්න ඕනේ. ඔය කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරගන්න නම් මොකද අපිට මේක අධික ගැටලුවක් බවට පත් වෙලා තියෙන්නේ. දැනටමත් ලංකාවේ වැඩිහිටියෝ ගත්තොත් 50%කට විතර රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉතාමත්ම වැඩි. ඉතින් මෙතෙන්දී අපි මම හිතන්නේ අපි පොල් ගත්තාම පොල් අපි පුළුවන් විදිහට පොල් කිරි සහ පොල් සම්බල විදිහට පාවිච්චි කරන එක තමයි වැඩියෙන්ම ගුණදායක වෙන්නේ පොල් තෙල් විදිහට පාවිච්චි කරනවට වැඩිය. මොකද පොල් තෙල් විදිහට පාවිච්චි කරන්න ගියාම තමයි අපිට ඒක හුඟක් වෙලාවට මේ සංයුතිය අර පැත්තට නැඹුරු වෙනවා වැඩි වෙන්නේ කොලෙස්ටරෝල් පැත්තට නැඹුරු වෙනවා වැඩි වෙන්නේ. ඒ කියන්නේ අපේ ආහාරයේ සමතුලිතභාවය තමයි අපි හැමතිස්සෙම පාවිච්චි කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ බැදීම් මේ කෑම අඩු කරගන්නයි අර වාගේ අනිත් ආහාර වලින් වැඩි කරගන්නයි අනික විශේෂයෙන්ම අර මේ පුළුවන් තරම් Tamanට හම්බෙන පොල් ප්‍රමාණය නිසි ලෙස පාවිච්චි කර ගැනීමයි මේ අනවශ්‍ය විදිහට ඒක විසි කරන්නේ නැතුව ඒක පාවිච්චි කර ගැනීමයි මේ හැම දෙයක් ගැනම මම හිතන්නේ අපිට ගොඩාක් සැලකිලිමත් වෙන්න වෙනවා අපේ ආහාරයේ අර සමතුලිතභාවය පවත්වාගෙන යාමට අවශ්‍ය වෙනවා. හොඳයි තා පැහැදිලි කාරණේ අතරම මේ අපි සාමාන්‍ය ජීවිතයේදී මුණ ගැහෙන දකින්න ප්‍රශ්න මේ කතා කරන්නේ. චන්දියාලග මහත්මිය දැන් ග්‍රාමීයව ඉන්න අපේ සාමාන්‍ය ජනතාවට අපේ කාන්තාවන් ගෘහණියන් වර්තමානයේ මේ පොල් පරිභෝජනය වගේම එහිදී වෙන වාසය පිළිබඳව ඒවා තෝරාගන්නේ කොහොමද කියන කාරණය ගැන අපතේ නාස්තිය අවම කරන්නේ කොහොමද කියන කාරණය ගැන දැනුවත් කිරීමක් තියනවද ඔය පැත්තෙන්? ඔව් අපි පොල් පර්යේෂණ ආයතනයේ සහ අපේ සහෝදර පොල් සංවර්ධන අධිකාරිය සහ පොල් වගා කිරීම මණ්ඩලය මේ ඔක්කොම එකතු වෙලා අපි ඇත්තටම අපේ අරමුණ තියෙන්නේ ලංකාවේ අපි පොල් කන්න එපා කියන්නේ නැහැ. කියන්නේ අපි කියන්නේ පොල් අපේ පොල් ටික අපි කළමනාකරණය කරගන්න ඕනේ. ඒ කියන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණයට අපේ කෑම රසට හදාගෙන අවශ්‍ය කරන පොල් ටික පාවිච්චි කරන්න ඒකෙන් අපි නාස්තිය තමයි අවම කරන්න ඕනේ. මොකද අපි දන්නවා අපේ ගෙදර පොල් පාවිච්චි කරනකොට අපි හැමදාම නාස්ති කරනවා. අපි දැන් මේක ගොඩාක් කල් ඉඳලා කියනවා පොල් ගෙඩියක් ගත්තාම උපරිම විදිහට ඇත්තටම පොල් වලින් අපි කරන්න පුළුවන් නිෂ්පාදන බැලුවොත් එහෙම පොල් ගෙඩියෙන් එකක්වත් පොඩ්ඩක්වත් අපතේ යන විදිහට නිෂ්පාදන කරන්න පුළුවන්. එතකොට අපේ ආර්ථිකය ගැන අපි හිතන්න ඕනේ. මොකද අපි ගොඩක් දේවල් ආනයනය කරන්න ගත්තොත් එහෙම අපේ රටේ තියෙන සල්ලි නාස්ති වෙනවා. එතකොට අපි ඒවා මේ සුරක්ෂිතව පාවිච්චි කරනවා නම් අපි දන්නවා මේ දැන් අපි ගෙවල් වලින් පොල් කුඩු අපි ඉවත දානවා.
හරි අපි දැන් කියනවා මේක බ්ලෙන්ඩ් කරොත් අපි දන්නවා ඒ යන කුඩු ප්‍රමාණය අඩුයි. ඊට අමතරව අපි මේක අඹරලා පාවිච්චි කරොත් ඒ කුඩු ප්‍රමාණය අඩුයි. අපි කියමුකෝ දැන් කුඩු එළියට යනවම කියලා. අපිට පුළුවන් මේක සුරක්ෂිතව වේල ගන්න. වේලලා අපි පාවිච්චි කරනවා නම් රොටි හදනවා නම් පිට්ටු හදනවා නම් සම්බෝල හදනවා නම් මැල්ලුම් හදනවා නම් අපිට ටිකක් එකතු කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඊට අමතරව අපි මේක සුරක්ෂිතව වේල ගත්තොත් එහෙම අපිට පුළුවන් මේක තෙල් කරන්න. එතකොට තෙල් කරොත් එහෙම අපිට යම්කිසි තෙල් අවශ්‍යතාවයක් සපුර ගන්නත් පුළුවන්. ඒකම ඒන කුඩු ටික පුන්නක් වෙලා සත්ව ආහාර වලට යනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේක සුරක්ෂිතව වේල ගන්න. සුරක්ෂිතව වේල ගත්තේ නැත්නම් අපිට වෙනත් මේ අතුරු මේ ආබාධ එන්න පුළුවන්. ඒ කියන්නේ පොල් වලට සහ ඒ කියන්නේ ඒකේ වෙන පුස් වර්ග හැදුනොත් ඒක අපේ සෞඛ්‍යයට හොඳ නැහැ. එතකොට අපි ඒක සුරක්ෂිතව වේලලා ඒ විදිහට කරනවා නම් අපි ආර්ථිකයට ඒක අපි දායක වෙන්න පුළුවන්. හොඳයි ප්‍රිය මිතුරුනි, අපි දැන් මේ කතා කරන්නේ පොල් භාවිතය වගේම පොල් වල තියෙන පෝෂණ ගුණය ගැන. ඉතින් ගොඩාක් අය පිළිබඳව නොදැනුවත් වැඩ කරනවා. ඔවුන් දැනුවත් කරන්නත් අපතේ නාස්තිය අවම කරලා පොල් වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න කියන මතවාදයයි ඔබට අපි මේ තොරතුරුත් ගෙන එන්නේ. උදේ 7:28 මේ සුභාරතේ සංවාද මණ්ඩපය. जात हदे आपे जातिक आले ओबटाई मामी कतेनी नव हैंगुमेन पुबुदा सिंदारा अदीने मुलंगम एक अम्मागे दरुवन लेसा एक वदे हिस ओसवा सौभाग्य कौलु हैरा सोयुरु सेने उपनंवा स्वर्ण වත්තපිටියේ ඇති පොල් ගහ කියන්නේ අමතර ආදායම් මාර්ගයකට ඔබට ඇති හොඳම මගක්. පොල් මදෙන්, කට්ටෙන්, ලෙල්ලෙන් පමණක් නොව මුළු පොල් ගහෙන්ම හරියටම ප්‍රයෝජනගෙන ඔබේ අතමිට සරු කරගන්නා අතරම ජාතික ආර්ථිකය සවිමත් කිරීම සඳහා දායක වීමට දැන් ඔබට අවස්ථාව. ඵලදායීතාව වැඩි කරගන්න, නාස්තිය අවම කරගන්න, උවදුරු වළක්වා ගන්න. පොල් වගාව සරු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව තවත් බොහෝ තාක්ෂණික සහයෝගය ලබා දෙන්න පොල් පර්යේෂණ ආයතනය සූදානම්. සහාය සඳහා අමතන්න 1928 WhatsApp
070යි 400යි 1928. පොල් හා බැඳුණු දුර්මත දුරු කරමු. මේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සම්මානනීය මහාචාර්ය දීපාල් මැතිව් මහතා. මේ පොල් වලට දාලා තිබුණ මුල්ම දුර්මතය තමයි මෙහි සන්තෘප්ත මේදාම්ල තියෙනවා. ඒ නිසා මේන් හෘදාබාධ ඇති වෙන්න පුළුවන් කියලා. 2010න් පස්සේ නියම වශයෙන් කරන ද පරීක්ෂණ වලින් මෙය සම්පූර්ණ දුර්මතයක් බවට ප්‍රකාශ වෙලා තියෙන්නේ. කොලෙස්ටරෝල් කතාව පොල් වලට එන්නේ මේ සන්තෘප්ත මේදාම්ල වලින් ශරීරයේ කොලෙස්ටරෝල් නිපදවීම වැඩි කරන ප්‍රවණතාවයක් තියෙනවා. නමුත් පොල් වල 65% තියෙන්නේ කෙටි සහ මධ්‍යම දාම මේදාම්ල. එතකොට මේ වගේ හැදෙන කීටෝන් බොඩිස් කියන ඒවා ඔක්සිකරණය වෙනවා. ඒ නිසා කොලෙස්ටරෝල් වලට මේක කිසිම සම්බන්ධයක් වෙන්නේ නැහැ. බ්ලෙන්ඩර් කිරීම තමයි වඩාත් සුදුසු. ඒකෙන් තමයි වැඩිම ප්‍රමාණයක් කිරි එන්නේ. ඒ කියන්නේ තෙල් වැඩි ප්‍රමාණයක් ඇතුළත් වෙන්නේ බ්ලෙන්ඩර් කිරීමෙන්. වත්තපිටියේ ඇති පොල් ගහ කියන්නේ අමතර ආදායම් මාර්ගයකට ඔබට ඇති හොඳම මගක්. පොල් මදෙන්, කට්ටෙන්, ලෙල්ලෙන් පමණක් නොව මුළු පොල් ගහෙන්ම හරියටම ප්‍රයෝජනගෙන ඔබේ අතමිට සරු කරගන්නා අතරම ජාතික ආර්ථිකය සවිමත් කිරීම සඳහා දායක වීමට දැන් ඔබට අවස්ථාව. ඵලදායීතාව වැඩි කරගන්න, නාස්තිය අවම කරගන්න, උවදුරු වළක්වා ගන්න. පොල් වගාව සරු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව තවත් බොහෝ තාක්ෂණික සහයෝගය ලබා දෙන්න පොල් පර්යේෂණ ආයතනය සූදානම්. සහාය සඳහා අමතන්න 1928. WhatsApp 070යි 400යි 1928. වෙලාවදන් උදේ 7යි විනාඩි 34යි සුභාරතේ සංවාද මණ්ඩපයත් සමගින් ඔබ ඉන්න ඔබට පුළුවන් කතා කරන්න අපිට මේ මාතෘකාවට බැඳුණු ඔබට දැනෙන ප්‍රශ්න තිබෙනවා නම් කතා කරන්න 0112 68 94 28න් 0112 68 24 11න්. මේ අවතුම කාගෙන්ද සුබෝදෑසනක් ආයුබෝවන්. හෙලෝ කතා කරන්න ඔබ කවුද කොහෙන්ද? මම මේ සංවාදයට එකතු වෙන එල්පිටින් ඉතිච්චවරයෙක් මගේ නම හල්පන්දෙනිය. මම ඉතාමත්ම බැගෑපත්ත සිල්ලයිනවා අපේ රටේ තියෙන ගැටලුවක් තමයි හුඟක් පරිශන කරන උගසුම් වෙන විද්‍යාඥයෙක් ඉන්නවා. ඒ පරිශන බොහෝ විලාට ගම්මට්ටමට යන්නේ නැහැ ප්‍රතිඵල එදිනදා අපේ ජීවිතයට භාවිත කරන ක්‍රමවේදය අනුව. ඒ නිසා අපේ මාධ්‍ය තුල වුණත් ඇත්තටම සත්‍යන්තයේ සමහර පත්‍ර ගත්තාම මේ පාතාල ලෝකයේ නායකයින් පිළිබඳ සමහර මාධ්‍යවේදීන් පිටු ගණන් විස්තර කරනවා. මම දන්නේ නැහැ පොලිසිය සමහර උසස් නිලධාරීන්ගේ සම්බන්ධයක් එහෙම ඉවර තියෙනවද නැද්ද කියලා. නමුත් අපි මම ඉල්ලා හිටින පොත් සංවර්ධන දිස්ත්‍රික් සම්බන්ධීකරණ මණ්ඩලයක් තියෙනවා. පොත් සංවර්ධන නිලධාරියෙක් ගමක ඉන්නවා. ගාමීය කාන්තාවන් විශේෂයෙන් නොඑක් සමිති සංවිධාන තියෙනවා. ඒ අඩු වශයෙන් මාස 6කට 3කට වතාවක්වත් මේ සමිතිය හරහා නිලධාරීන්ගේ දැනුම් සම්භාරයේ පරිශීලන පත්‍රිකා මේ පොල් සම්බන්ධ එකක්. දෙක ගෙවතු වල තියෙන පොල් පළදාව වැඩි කර ගැනීම සහ ඒ ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමක් කරන්න කියලා. මේ වගේ වැඩසටහන් වලට අපි වගේ ඉතාම සීමිත පිරිසක් මේ උදේ හතර සවන් දෙන මිසක් මේ උපලා ගන්න උත්සාහය වඩා සාර්ථක වෙන්න තවත් අනුසාංගික කරුණු සහ අංශවල හුඟක් සහාය අවශ්‍ය වෙනවා. හොඳයි බොහොම ස්තුතියි පැහැදිලි කාරණේ. දැන් අර එක් කාරණයක් අපිට 100ක් පිළිගන්න බෑ. අර මේ අපි වගේ සීමිත පිරිසක් කියන සුභාර්ථී කියන්නේ විශාල පිරිසක් අතර තියෙන හොරාවක් ඇතින් මේ ඉල්ලුම අනුව අපි දන්නවා. ඒ තත්ත්වය කොහොමද ඔබ කියන කාරණේ පිළිබඳව අපි සංවාදයට ගන්න පුළුවන් අපිට? ඔව් ඇත්තටම මේ අපි මේ පොල් හා සම්බන්ධ ජනතාවගේ දැනුම වැඩි කරන වැඩසටහන් අපි දැන් ගොඩක් ක්‍රියාත්මක කරලා තියෙනවා. දැනට ක්‍රියාත්මක වෙමින් යනවා. අපි මේ මහත්මයාගේ ඉල්ලීම අපි සලකලා බලනවා. ඒක මේ කියන්නේ ජනතාවගේ දැනුම වැඩි කරන එක අංගයක් තමයි අපි මේ සුභාරතී වැඩසටහන පටන් ගත්ත එක. අපි දැන් සාමාන්‍ය මාසෙක විතර ඉඳලා මේ වැඩසටහන දිගටම කරගෙන යනවා. මේ ඒ ඉල්ලීම සාධාරණයි. අපි ඒක ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි දැන් අපි කතා කරමින් හිටි මාතෘකාවත් එක්ක ගත්තොත් පොල් හා බැඳුණු පෝෂණ ගුණය පිළිබඳව අපි කතා කළා. වෛද්‍යතුමනි දැන් අපි මේ කතා කරනවා පොල් කිරි, පොල් තෙල්, පොල් වතුර. දැන් මේ වගේ ජනතාවට මොනවද ලැබෙන්නේ කියලා කෙනෙක් ඇහුවොත් මොකක්ද අපි දෙන උත්තරේ? ඇත්තටම ජනතාවට මේක මේ තමන්ගේ දැන් අපි ආහාරයට ගන්නේ අපේ ඇඟේ සෞඛ්‍ය මේ පවත්තා ඒ කියන්නේ පෝෂණ ගුණය පවත්වාගෙන පෝෂණයයි අවශ්‍ය වෙන්නේ අපේ සෞඛ්‍ය පවත්වාගෙන යන්න. සෞඛ්‍ය කිව්වහම සෞඛ්‍ය කියන්නේ මොකද්ද? ශාරීරික මානසික ආධ්‍යාත්මික මේ හැම එකක්ම සෞඛ්‍යයට අයිති. දැන් මේ ඒතොර මිනිස්සෙක් විදිහට අපිට හරි විදිහට ජීවත් වෙන්න නම් මේ හැම දෙයක්ම අවශ්‍යයි. ඒතොර මේකට පෝෂණය කියන එක අත්‍යවශ්‍යයි. ඉතින් පෝෂණයේ එක අංගයක් තමයි පොල්.
මොකද මේ ඒක අපේ රටත් එක්ක ඇදී මැදී තියෙන එක ආහාර කාණ්ඩයක්. මොකද ඒක දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ ආහාරය අපේ ස්ටේපල් ඩයට් එක කියලා කියනවා අපි බත් වලට. බත් වගේම මේ පොලුත් අපේ ස්ටේපල් ඩයට් එකක් බවට පත් වෙලා තියෙනවා. මොකද ওই දෙක අනිවාර්යයෙන්ම අපේ ආහාර වේලේ අන්තර්ගත වෙනවා. ඉතින් මෙතෙන්දී අපි ආහාරය ගත්තාම ආහාරයට එතකොට විශේෂයෙන්ම අපිට පොල් වලින් එන මේ දායකත්වය තමයි පොල් වලින් සුළු ප්‍රමාණික ප්‍රෝටීන් ප්‍රමාණයක් හම්බ වෙනවා. ඊටාත්ම අවම ප්‍රමාණයක් එකකින් හම්බෙන්නේ. නමුත් අපිට මේ අපේ ශරීරයේ සෛල වර්ග ක්‍රියාකාරීත්වය ඉන්ද්‍රියම් පවත්වාගෙන යන්න මේදේ අවශ්‍යයි. දැන් මේදයට විශේෂ මේද ප්‍රමාණය අපිට ලබා ගන්න පුළුවන් මේ පොල් වලින්. ඊටත් අමතරව අපිට විශේෂයෙන්ම අවශ්‍ය තව එකක් තියෙනවා පොටෑසියම්. පොටෑසියම් කියන ලවණය අපිට ඉතාමත්ම අවශ්‍යයි. දැන් මේ පොටෑසියම් කියන ලවණයෙන් තමයි අපිට අපේ රුධිරයේ මේ අධික රුධිර පීඩනය පාලනය කර ගැනීමට ඉතාමත්ම හොඳ හැකියාවක් තියෙන ලවණයක් මේක. දැන් මේකත් අපිට සෑහෙන ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් ආහාර කාණ්ඩයක් තමයි මේ පොල් කියන්නේ. ඉතින් දැන් මේකෙදී අපි හැමතිස්සෙම ඒ වගේම තමයි ඕනෑම දෙයක් අපි අනවශ්‍ය විදිහට ආහාරයට ගන්නවා නම් ඒක අපි කියනවා ඒකෙනුත් එතකොට තමයි රෝගකාරකයක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ආහාරයක් අඩුවෙන් කෑවත් වැඩියෙන් කෑවත් මේක රෝගකාරක බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා තමයි හැම ආහාරයක්ම අපි ආහාරයට ගන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණය. දැන් මේ අවශ්‍ය ප්‍රමාණය ගැන කතා කරනකොට පොල් ගැන අපි කියනකොට අපි හැමතිස්සෙම කියනවා 5 දෙනෙක් ඉන්න ගෙදරක් එක පොල් ගෙඩියක් පාවිච්චි කරපුවාම හොඳටම ඇති කියලා. එතකොට දැන් අපිට ඊළඟට දැන් අපේ රෝගියෝ ආවම ප්‍රශ්නේ තමයි දැන් අපි රොටි කනවා අපි පිට්ටු කනවා. එතකොට ඒවට අපි පොල් දානවා. අපි මොකද කරන්නේ? එතකොට කොහොමද අපි එක පොල් ගෙඩියකින් පාවිච්චි කරන්නේ? එතකොට දැන් අපි දැන් මේ එක පොල් ගෙඩියක් 5 වෙනකොට කියලා කියන්නේ ඔය හැම කාණ්ඩයක් ගැනම හිතලා. ඒ කියන්නේ වැඩි වුණොත් හැදෙන ලෙඩ ගැන හිතලා, අඩු වුණොත් හැදෙන ලෙඩ ගැන හිතලා මේ හැම එකක් ගැන හිතලා තමයි අපි එහෙම කියන්නේ. ඉතින් එතෙන්දී එතකොට ඒකම තමයි එතකොට ආහාරවල විවිධත්වය. ඒ වගේම අපි කියනවා ආහාරයට ඔයගොල්ලෝ විවිධත්වයක් ලබා දෙන්න ඕනේ. හැමදාම එකම ආහාර කන්න බෑ. විවිධත්වයක් හින්දා තමයි අපිට ගොඩක් පෝෂක සංඝටක ලබා ගන්න නම් ආහාරයට විවිධත්වයක් එකතු කරන්න ඕනේ කියලා. එතකොට තමයි මේ අහන්නේ එතකොට අපි රොටි කන්නේ කොහොමද පිට්ටු කන්නේ කොහොමද අපි මේව කන්නේ කොහොමද කියලා. දැන් මෙතෙන්දී තමයි වැදගත් වෙන්නේ. එතකොට අපි අර කියන විදිහට පොල් ගෙඩියක් පාවිච්චි කරනවා නම් එතකොට කිරි ලබා ගැනීමට අපිට පුළුවන් පොඩි ප්‍රමාණයක් පොල් අරගෙන ඒක බ්ලෙන්ඩර් වගේ කරපුවාම අපිට සෑහෙන විශාල කිරි ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ආහාරය උයනකොට ඇත්තටම පොල් කිරි දාලා දිගටම අවශ්‍ය නැහැ උයන්න. වතුරෙන් වෙලා ඊට පස්සේ පොල් කිරි ප්‍රමාණය එකතු කරගන්න පුළුවන්. ඊටත් අමතරව තමයි දැන් අපි පිට්ටු හදනකොට නම් කොහොමටත් පොල් කිරි අර මිටි කිරි ප්‍රමාණය පොඩ්ඩක් අයින් කරලා තමයි පිට්ටු වලට ගන්නෙ. ඒ වගේ අර සුළු මිටි කිරි ප්‍රමාණය අයින් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඊටත් අමතරව අපි දැක්ක එකක් තමයි හුඟක් අය දැන් කොලෙස්ටරෝල් වලට බයයි කියලා මිටි කිරි ටික විසි කරනවා. මිටි කිරි ටික විසි කළා තමයි ඊළඟට දෙවෙනි කිරිය තුන්වෙනි කිරිය තමයි පාවිච්චි කරන්නේ. මෙතනත් හරි ගැටලුවක් තියෙනවා. මොකද මිටි කිරි එකෙත් ඒ කියන්නේ දැන් මේ මිටි කිරි වල තියෙන තෙල් ප්‍රමාණයෙන් තමයි අපේ මේ බලවට හුඟක් එකට අපිට අවශ්‍ය වෙන අපේ හැමේ මේ දීප්තිමත් භාවය පවත්වාගෙන යන්න. දැන් මේම ඇත්තටම රටක අර උෂ්ණාන්තික රටවල් වල ඇති වෙලාම තියෙන්නේ මිනිසුන්ගේ අර රස්නේ හින්දා ඇඟේ හැම වේලින් ඇති වෙනවා. ඒව නැති කළා හැමේ තෙල් තට්ටුව පවත්වාගෙන යන්න හැමේ දීප්තිමත් භාවය පවත්වාගෙන යන්න ඒව අවශ්‍ය වෙනවා. ඉතින් ඒක එතකොට ඒකෙන් තමන්ගේ තෝට අර හැමේ අලංකාරකවත් භාවය නැති වෙලා හැම වේලිලා හැමේ අර තියෙන ලස්සන භාවය නැති වෙනවා. ඉතින් ඒවත් ඇත්තටම හරි වැදගත් බලා ගන්න. ඉතින් අර ඒක නිසා තමයි තමන් අර මිටිකිරි ටික විසි කරන්න ඕනේ. ඒකට විදිහම වතුරින් ආහාරය දාලා මිටිකිරි පොඩි ප්‍රමාණයක් දාන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම හිතන්නේ අර ගෙදරක් ඇතුලේ කළමනාකරණය කරගන්න එක ඉතාමත්ම වැදගත් වෙනවා. ලෙඩ වලින් බේරෙන්නත් ඕනේ. ලෙඩ හැදෙන එක නවත්ත ගන්නත් ඕනේ. මේ හැම එකම අපිට මං හිතන්නේ සංකලනයක් විදිහට භාවිතා කරන එක ඉතාමත්ම වැදගත් වෙනවා. හොඳයි දැන් තවත් ඇමතුමක් තිබෙනවා. අයිබෝන් සුබදාසනක්. ඔබ කවුද කොහෙන්ද? අයිබෝන් මම පුෂ්පා කියලා කෙනෙක් කතා කරනවා. ඔයාලගේ නිතර අහන කෙනෙක් වැඩසටහන මේ කොහෙන්ද? රාජ්‍යයේ මහරගමින් කතා කරන්නේ. මේ දැනගන්න අවශ්‍යයි දැන් මේ වෙනකොට ගොඩක් පොල් කිරි වල වෙනස් ක්‍රම විදිහට පිටිගල පොල් කිරි හැම පාවිච්චි කරනවානේ. මේ දැන් මාකට් එකේ ගන්න තියෙනවානේ මේකේ. ඒ මාකට් එකේ ගන්න තියෙන පිටිගල පොල් කිරි වල තියෙන සෞඛ්‍ය ආරක්ෂක තත්ත්වය يعني අපි දන්නේ නැහැ අපි ආවිෂකාරට පහසුවට මේකේ තියෙන හානිකර දේ කොහොමද හිතකරද නැද්ද කියන එක ගැන පැහැදිලි කිරීමක් කරනවා නම් හොඳයි. මේ මොකද ඒක ගොඩක් භාවිතයට යන පහක් නිසා. බොහොම ස්තුතියි. මේ එතකොට දැන් අපි කතා කරේ මහත්මිය කතා කරේ මේ පිටිකල පොල් කිරි එහෙම භාවිතා කරොත් යම්කිසි මේ
ආහාරයට අහිතකරභාවයක් තියෙනවාද කියලා. ඇත්තටම දැන් පිටිකල පොල් කිරි කියන්නේත් පොල් කිරිම තමයි. එතකොට සාමාන්‍ය පොල් කිරි අපි දැන් පිටිකිරි ගන්නවානේ අපි එලකිරි විදිහට පිටිකිරි පාවිච්චි කරනවා වගේ තමයි මේ පිටිකල පොල් කිරිත් හදන්නේ. එතකොට ඒ වගේ ලංකාවේ එහෙම මේ සෞඛ්‍යයට අහිතකර කිසිම දෙයක් මේ පිටිකල පොල් කිරි වලට එකතු කරන්නේ නැහැ. ඒක ඇත්තටම සෞඛ්‍ය ආරක්ෂිතයි. අනිත් එක ඒකෙන් අපිට සාමාන්‍යයෙන් පිටිකල පොල් කිරි හදනකොට පොල් කිරි වෙනම ප්‍රොසෙස් කරලා සැකසලා තමයි අපි පිටිකල පොල් කිරි හදන්නේ. එතකොට අපිට ආර්ථිකමය වශයෙන් උත් ලොකු ලාභයක් තියෙනවා. මොකද මේ පොල් කටු, පොල් එලි, පොල් මේ කුඩු අපත යන්නේ. ඒව අපි ආර්ථිකයට එකතු කරනවා. එතකොට ඒ වගේ නිෂ්පාදන පාවිච්චි කරන්න පුළුවන් නම් අපි ඒක අගය කරනවා. ඒකෙන් සෞඛ්‍යයට කිසිම අහිතකර භාවයක් නැහැ. දැන් අපි ගත්තොත් එහෙම පිටිකල පොල් කිරි කියන එක ලොකු ප්‍රමාණයක් අපි අපනයනය කරනවා. අපි එහෙම සෞඛ්‍යයට අහිතකර භාවයක් තියෙනවා නම් අපිට මෙහෙම මේ අපනයන වෙළඳපොළ පවත්වාගෙන යන්නත් බෑ. ඒ හින්දා අපිට පුළුවන් නම් ඒ වගේ නිෂ්පාදන පාවිච්චි කරන්න ඒක ගොඩක් හොඳයි. ඒ කියන්නේ අපේ පර්ස් එකටත් හොඳයි මේ ආර්ථිකයටත් හොඳයි. තා පැහැදිලි කාරණේ. දැන් පොල් පරිශන ආයතනය විසින් විවිධ මාතෘකා ඔස්සේ වැඩ කරනවා. අපේ රටේ පොල් වගා ප්‍රවර්ධනය කරන්න, ඒත් එක්කම ගත්තොත් දේශීය ආදායම නැත්නම් අපනයන ආදායම වැඩි කරගන්න, පොල් වල්ලකින් එක් පොල් ගෙඩියක් වැඩි කරගෙන මේ සමස්ත පොල් ගෙඩි මිලියන් ප්‍රමාණය වැඩි කරගන්න සැලැස්මක් තිබෙනවා. ඒ වගේම පොල් වගාවට තියෙන අහිතකර තත්ත්වයන් පාලනය කරන්න වැඩ කරනවා. වැඩ ගොඩක් ඔබ වෙනුවෙන් රට වෙනුවෙන් මේ වගාව වෙනුවෙන් කරමින් ඉන්නවා. හොඳයි දැන් වෛතුමෙන් දැන් මේ ඇතම් කාරණාවලදී ගත්තොත් පොල් ගෙඩියක් ගත්තම පොල් වලින් ආහාර හදා ගන්නකොට විවිධ මත සමාජයේට මේ පහුගිය කාලෙත් ගෙනල්ලා තියෙනවා දුර්මතයන්. එතකොට මේවා කොහොමද යාවත් කාලෙන කරගන්නේ? සමහරු කියනවා අතීතයේ ආපු කතා නිසා මේක පිළිගන්න වෙනවා. එහෙම නැත්නම් සමහරු සම්ප්‍රදායයට එහා ගිහිල්ලා මේ කාරණා ගැන කතා කරනවා. මොකක්ද අලුත් නවීන ක්‍රමවේදයන් මේ ගැන තියෙන සමාජයට? පොල් ගැන දැනුවත් වෙන්න. ඇත්තටම දැන් පොල් ගැන දැනුවත් වෙන්න කියලා දුර්මත කියලා මම හිතන්නේ හුඟක් වෙලාවට මේ අතරින් පතර එනවනේ දැන් පොල් තෙල් හොඳ නැහැ කියනවා. ඒක තියෙනවා විෂකාරක තියෙනවා. ඒක ඇත්තටම දැන් මෙතන ඇත්තටම ගැටලුවක් තියෙනවා. මොකද පොල් තෙල් හදනකොට ඉස්සර කාලේ හිම කලේ දැන් ගොඩක් වෙලාවට අවුවේ අපි දැකලා ඇති පොඩි කාලේ හිම ඔය කොප්පරා හදන තැන්වල මේ අවුවේ තියෙනවා. අවුවේ තියලා වේලලා ඊට පස්සේ දානවා. මේ දාලා එකෙන් තමයි තෙල් හදන්නේ. දැන් ඇත්තටම දැන් එතකොට අර අපි මේ වහිනවා ආයෙ තෙමෙනවා ඒවා. ඒකට ඔහොම වුණාම අර පුස් එක හැදෙනවා. ඒකෙන් හින්දා තමයි ඇෆ්ලටොක්සින් කියන එක පටන් ගත්තේ. නමුත් දැන් එහෙම නෙමෙයි. දැන් ගොඩාක් මේ දියුණු වෙලා තියෙන්නේ මේ දියුණු මේකත් එක්ක අර ඉස්සර විදිහට නෙමෙයි දැන් හදන්නේ. නිකම්ම පොල් ටික අරගෙන පොල් ටික ගාලා පොල් ටිකෙන්ම කෙලින්ම තෙල් හදා ගැනීමේ ක්‍රම තියෙනවා. ඒවා තමයි වර්ජින් කොකනට් ඔයිල් ඒ විදිහට දැන් පාවිච්චි කරන්නේ. ඉතින් එතකොට අර ඇෆ්ලටොක්සින් වගේ ඒවා හැදෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් අඩුයි. ඉතින් මේවා තමයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ. දැන් රටක් දියුණු වෙනකොට අර නිෂ්පාදිත ක්‍රම වැඩි වෙන්න ඕනේ. ඒකෙන් අර මේ අපි මහ ජනතාවට දෙන සෞඛ්‍යමත් ආහාර ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. එහෙම නැතුව එන්න දැන් අර ඉස්සර කරපු එකයි මේවයි කියලා එහෙම වෙනස් කරන්න බෑ. මොකද සෞඛ්‍යමත් ආහාරවල ප්‍රමාණය වැඩි කරන්න නම් අර වාගේ නිෂ්පාදනය ඒ වගේම කර්මාන්තත් එක්කත් එකට ඇඳී බැඳී ඉන්න ඕනේ. අනිත් එක අලුත් ටෙක්නොලොජි පාවිච්චි කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් දැන් මේ හැම එකකටම බලන්න ඕනේ අපි නාස්තියවම කරගන්නත් ඒකම නාස්තියවම කරගන්නත් ඕනේ. මොකද පොල් වගාව කියන එකත් දැන් ඉස්සර තරම්ම හොඳින් මෙම් වෙන්නේ නැහැනේ. එක එක කෘමි ප්‍රශ්න එනවා. මේවා වෙලා ඉස්සර විතර සමහරදාට පළදාවත් අඩු වෙනවා. මේ එතකොට අපි තියෙන සම්පත් රැකගෙන ඒක අපි බලන්න ඕනේ නවීන තාක්ෂණයත් එක්ක එකතු වෙලා නව නිෂ්පාදන කරගන්නේ කොහොමද? අපි නාස්තියවම කරගන්නේ කොහොමද? ඒක අපි ආහාරයටත් එකතු කරගන්නේ මේ හැම එකක් ගැනම මම හිතන්නේ ගැන සංකලනයක් විදිහට මුළු රාජ්‍ය මේ කියන්නේ ඒ මේ දෙපාර්තමේන්තුව හරි ඒ රජයක් හරි ඒක ගැන සැලකිලිමත් වෙන එක ඉතාමත් වැර. අර අපි හැමදාම ඒ කාලේ විදිහට කෑවා ඒ කාලේ විදිහට කියලා එහෙම බෑ. රටක් දියුණු වෙනකොට අපි අර ඒ අනිත් අර නව නිෂ්පාදන නව අධ්‍යයනය ගැන ගොඩක් වෙලාවට සැලකිලිමත් වෙන එක ඉතාමත්ම වැදගත්. එතකොට මේ හිතන්නේ දුර්මත ගොඩක් වෙලාවට අවම කරගන්න පුළුවන්. මම හිතන්නේ අර ඉස්සෙල්ලා මේ අර අපේ මේ අර මේ මහත්තයෙක් කතා කරලා කිව්වා වගේ මම හිතන්නේ ඒක ඇත්ත. අපි මේ පරිශන කරනවා හුඟක් වෙලාවට ගම්මට්ටමට යනවා හුඟක් අඩුයි. ඉතින් ඒක මම හිතන්නේ ගොඩක් දියුණු කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා.
එතකොට තමයි අර ගම් මහජනතාවටම පුළුවන් තම තමන්ට ඒක ක්‍රියාත්මක කරගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද අපි සාක්ෂරතාවය ගොඩාක් අධික රටක් ඉඳලා දැනුම හම්බෙනවා නම් ඒගොල්ලන්ටම පුළුවන් එක වැඩි කරගන්න. ඒකේ පොඩි අඩුපාඩුවක් අපි ඇත්තටම තියෙනවා. අපි කරන අධ්‍යයනයේ හුඟක් කලකට අපි දැකලා තියෙනවා ගම් මට්ටමට යන ප්‍රමාණය තාමත්ම අඩුයි කියලා. හොඳයි දැන් මේ කාරණා එක බැලුවොත් සුභාර්ථිය ගැටසටහන පටන් ගන්නෙත් මේ දැනුම ගමට ගෙනියන්න නැත්තම් මේ සම්බන්ධව තිබෙන කාලීන මාතෘකාව කතා කරන්න. දැන් චන්දියාලගම මහත්මිය මේ පොල් සම්බන්ධව තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න කොහොමද ඇමතුම් අංකයක් ලබා දෙන්නේ අපි? ඔව් අපි දැන් අපි කියලා තියෙනවා අපේ අර මේ ඩිරෙක්ට් ඇමතුම් මේ අංකයක් තියෙනවා 1928 කෙටි දුරකථන අංකය. කෙටි දුරකථන අංකයක් තියෙනවා. ඊට අමතරව අපි දන්නවා WhatsApp අංකයක් තියෙනවා 0.7 ඊට අමතරව අපේ පොල් පරිශන ආයතනයට ඕන කෙනෙකුට ඇමතුමක් දෙන්න පුළුවන් 0.31 226 0.31 මගේ දුරකථන අංකය. මේ කියන්නේ මේ හා සම්බන්ධව පොල් නිෂ්පාදන ගැන අපි පොල් සැකසුම් අංශයේ විදිහට අපි ගොඩක් වෙලාවට මේ නැවුම් පොල් තෙල් කර්මාන්තය කොහොමද පටන් ගත්තේ කෙනෙකුට පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ පොල් අපි කොහොමද අවම විදිහට පොල් පාවිච්චි කරලා උපරිම ඵල නෙලා ගන්නේ කොහොමද? ඊට අමතරව පොල් හා සම්බන්ධ වෙන නිෂ්පාදනය කරගන්නේ කොහොමද කියන එක අපි දැනුවත් කරනවා. කෙලින්ම WhatsApp එකේ උත් තියෙනවා. WhatsApp එකේ 0.7 ඊට අමතරව මේ මට කෙලින්ම අමතන්න පුළුවන් 0.31 කියන අංකයෙන් අපි සැදී පැහැදී ඉන්න ඕන කෙනෙකුගේ මේ අපිෂතා සපුරාරන්න. හොඳයි දැන් වර්තමානයේ මේ පොල් කර්මාන්තයේට නැත්තම් මේ ක්ෂේත්‍රයේ තිබෙන අභියෝග කොහොමද හමු වෙන්නේ ඔබට? මේ ක්ෂේත්‍රයේ තියෙන අභියෝගය තමයි අපිට අපනෑනේ වෙළඳපොළ කියන එක තව ගොඩාක් මේ ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ තව නිෂ්පාදන අපනයනය කරන්න ඉඩ තියෙනවා. ඒකෙන් අපි බැලුවොත් එහෙම දැනට අපි අපනයනය කරන්නේ පොල් ගෙඩි මිලියන 1000ක වගේ ප්‍රමාණයක්. අපි ගෙදර කණ්ඩ පාවිච්චි කරනවා පොල් ගෙඩි මිලියන 1700ක්. එතකොට අපිට පුළුවන් නම් මේක පොල් ගෙඩි මිලියන 1000ට අඩු කරන්න, පොල් ගෙඩි මිලියන 700ක් ඉතුරු කරන්න. ඒක දෙපැත්ත මාරු කරන්න. ඔව් දෙපැත්ත මාරු කරන්න. එතකොට අපිට පුළුවන් මේ බ්ලෙන්ඩර් වගේ දේවල් පාවිච්චි කරලා පුළුවන් තරම් පොල් අඩුවෙන් මේ පාවිච්චි කරලා පොල් කියන එක ගෙදර කළමනාකරණය කරොත් අපිට පුළුවන් මේ පොල් ගෙඩි 700ක් මේ කර්මාන්තයට ඉතුරු කරලා දෙන්න. එතකොට අපිට පුළුවන් මේ අපේ පොල් කියන එක ප්‍රථම මේ පළවෙනි අපනයන භෝගී බවට පත් කරන එක තමයි අපේ අරමුණ. එතකොට ඒක ඉෂ්ට කරගන්න නම් අපි ජනතාව විදිහට පුළුවන් තරම් පොල් අඩුවෙන් පාවිච්චි කරලා කර්මාන්තවලට වැඩිපුර පොල් ලබා දෙන එක තමයි කරන්න තියෙන්නේ. හොඳයි දැන් වෛද්‍යතුමනි මේ ලෝරික් අම්ලය පිළිබඳවත් සමහර සමාජයේ කතා කරනවා. දැන් ඒක නම් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හරි වටිනවා. මම හිතන්නේ දැන් පොල්වල සංයුතිය ගත්තාම ඒකෙන් තියෙන මේදම්ල ඉතාමත්ම මේදම්ල සංයුතිය වෙනස්. එකක් තමයි ලෝරික් ඇසිඩ් කියන එක තියෙනවා, මිරිස්ටික් ඇසිඩ් තියෙනවා, පැල්මිටික් ඇසිඩ්. ඔය වගේ ඒකේ තියෙන මේදම්ල සංයුතියක් තියෙනවා. මේකෙදි එතකොට මේ හුඟක් වෙලාවට පොල්වල තියෙන මේ දම්ලේ අපි කියන්නේ කෙලින්ම දැන් අපි සාමාන්‍යයෙන් අපි ආහාරයක් ගත්තාම මේක බඩවැලට ගිහිල්ලා බඩවැලින් ඇඟට මේවලා ඊට පස්සේ රුධිරයට ගිහිල්ලා එහෙම තමයි ඇඟේ මේ සාමාන්‍යයෙන් පෝෂක පදාර්ථ මේ වැඩ කරන්නේ. නමුත් පොල්වල තියෙන එක හුඟක් වෙලාවට කෙලින්ම අපේ පෝටල් සිස්ටම් එකෙන්ම ගිහිල්ලා මේ අක්මාවට යන ක්‍රමයක් තියෙනවා. ඉතින් මේකින්ද තමයි හුඟක් වෙලාවට අපි රෝගීන්ට මේ කියන්නේ දැන් ওই පොල් කිරි කැඳ වගේ ඒවා අපි ඇත්තටම කියන්නේ මොකද ඒගොල්ලන්ට එතකොට අර ආහාර අවශෝෂණය කිරීමට අමාරුවක් තියෙන වෙලාවක උනත් ඒගොල්ලන්ට ඒක ලේසි වෙනවා. එතකොට ඒක අර යන සාමාන්‍ය සිස්ටම් එකෙන් නැතුව ඇඟට උරා ගැනීමේ අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් තියෙන නිසා. ඒක මින්ද තමයි අර පොල්වල තියෙන අර සුවිශේෂ භාවය ඒක එතකොට කෙලින්ම රුධිරයට යන්නේ නැති මේ එකක් තියෙනවා. ඉතින් මෙතෙන්දී අනිත් එක තමයි අර ඒකම නිසා තමයි අර නිෂ්පාදිත විශේෂයෙන්ම සමහර පිටි වර්ග විශේෂයෙන්ම රෝගීන්ට නිර්දේශ කරන සමහර පිටි වර්ග ඒගොල්ලෝ හදන්නත් මේ පොල් පාවිච්චි කරනවා ඒ තියෙන සුවිශේෂ ගුණේ හින්දා.
ඉතින් ඒක හේතුව වෙලා තියෙන්නේ ඒකේ තියෙන මේ මේදම්ලේ සංයුතියේ ඒක තියෙනවා මේ කෙටි තන්තු කෙටි මේ අම්ල තියෙනවා දිග අම්ල තියෙනවා මීඩියම් මධ්‍යස්ථ අම්ල කියලා තියෙනවා. දැන් මේකේ තියෙන එක මධ්‍යස්ථ ප්‍රමාණයේ එකක් තියෙන නිසා වැඩිපුර ප්‍රමාණයක් අර ඒක ශරීරයට උදව් වෙනවායි අමශෝෂණය කිරීමට. ඉතින් මේ ගුණාංගේ තමයි හුඟක් වෙලාවට අර නිෂ්පාදිකයෝ ඒක පාවිච්චි කරලා ඒව අර රෝගීන්ගේ ආහාර වට්ටෝරු වලට එකතු කර ගැනීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක පොල්වල තියෙන විශේෂ ගුණයක්. ඉතින් මේක හින්දාම තමයි වැදගත් වෙන්නේ පොල් ගොඩක් වෙලාවට ওই නිෂ්පාදන වලට යොමු කිරීම. දැන් මේක තමයි තායිලන්ඩ් වල කරලා තියෙන්නේ. තායිලන්ඩ් වල හුඟක් වෙලාවට ඒගොල්ලෝ පොල් වලින් පොල් තෙල් නිපදවන්නේ නැහැ. ඒගොල්ලෝ පොල් හුඟක් වෙලාවට කරන්නේ පොල් පාවිච්චි කරන්නේ නිෂ්පාදන. එක එක ආහාර වර්ග පිළියෙල කිරීමට තමයි ආහාර වර්ග නිෂ්පාදනය කිරීමට තමයි ඒගොල්ලෝ ඒකට පිළියෙල මේ ආහාරයට යොදවනවා. මොකද ඒකෙන් එන ගුණාංගය ගොඩක් වැඩි නිසා. හොඳයි. අවසන් විනාඩි දෙකට අපි ඇවිල්ලා තියෙන අද අපේ වැඩසටහනේ විශේෂයෙන්ම ආචාර්ය චන්දියාලගම මහත්මිය දැන් මේ සමස්ත කාරණේ දිහා බැලුවොත් පොල් හා බැඳුණු පෝෂණ ගුණයත් එක්ක අපි කතා කරන්නේ. ඒ ගුණය වගේම ඊට අදාළ කාරණා පිළිබඳව ගැලවෙන යාබදව තිබෙන කාරණා ගැන අපි කතා කළා. අවසන් විනාඩි දෙකේ අපේ ශ්‍රාවකයන්ට දෙන්න පුළුවන් පණිවිඩය. ඔව් අපේ ශ්‍රාවකයන්ට අපි දෙන්න පණිවිඩය තමයි අපේ පොල් කියන්නේ අපේ ආර්ථිකයට ඉතාම වටිනා භෝගයක්. ඉතින් මේ භෝගය අපි කළමනාකරණය කරන්න ඕනේ අපේ ආර්ථිකය නගා සිටවන්න. එතකොට අපි ගත්තොත් එහෙම අපි දැන් පොල් කිරි වගේ ඒවා අපි සැකසුණු නිෂ්පාදන පාවිච්චි කරන්න පුළුවන් අය ඉන්නවා නම් ඒවා පාවිච්චි කරන්න ඕනේ. ඒ හේතුව තමයි අපි එතකොට පොල් වල අපතේ යාමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද එක තැනක තමයි ඔක්කොම නිෂ්පාදනය සිද්ධ කරන්නේ. එතකොට පොල් එල්ල, පොල් කට්ට සහ පොල් කුඩු කියන ඒවා ඔක්කොම ආර්ථිකමය ප්‍රතිලාභ වලට තමයි යන්නේ. ඊට අමතරව අපිට ගෙදර පුළුවන් නම් බ්ලෙන්ඩර් කරලා පොල් පාවිච්චි කරන්න. එතකොට අපිට ඇත්තටම බ්ලෙන්ඩර් කරොත් එහෙම අපි සාමාන්‍යයෙන් පොල් ගෙඩියක් දවසට පාවිච්චි කරනවා නම් පොල් ගෙඩි භාගයකට යන්න පුළුවන්. එතකොට අපේ ආදායම වැඩි කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මාසෙකට රුපියල් 1200ක් විතර ඉතුරු කරන්න පුළුවන්. මොකද දැනට පොල් ගෙඩියේ මිල අධිකයි. ඊට අමතරව මේ අපිට පුළුවන් ආදායම වැඩි කරගන්න. ඒ කියන්නේ අපිට පොල් ගස් 10ක් වගේ තියෙනවා නම් අපිට පුළුවන් ඒ පිරිමැස්මෙන් පාවිච්චි කරලා ඉතුරු ටික අපේ මේ ආදායම වැඩි කරගන්න විකුණ ගන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් කරලා අපිට පුළුවන් මේ පොල් වලින් අපනයන ආදායම වැඩි කර ගැනීමේ මේ අපේ මේ අරමුණට ළඟා වෙන්න. හොඳයි ප්‍රිය මිතුරනි, ඉතින් අපිට අද සමුගෙන යන කාලය ඇවිල්ලා තිබෙනවා. අපි කතා බහ කළේ පොල් හා බැඳුණු පෝෂණ ගුණයත් එක්ක ඔබට වැදගත් පණිවිඩයක් දෙන්න මේ හෝරාවේදී. ඉතින් විශේෂයෙන්ම අපේ රටේ පොල් පරීක්ෂණ ආයතනය විශාල මෙහෙවරක් ඉටු කරනවා. ඔබට රටට ආර්ථිකයට වඩාත් සුවදායි හෙට දවසක් වෙනුවෙන් ඒක මතක් කරමින් අද අපේ සාරවත් සංවාදය ඔබට එකතු කරන්න අපි ආරාධනය කළේ පොල් පරීක්ෂණ ආයතනයේ පොල් සැකසුම් පරීක්ෂණ අංශ ප්‍රධානී ආචාර්ය චන්දියාලගම මහත්මියටත් ඒ වගේම කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මියට බොහොම ස්තුතියි සහභාගීත්වය වෙනුවෙන්. අද සුභාරතී සංවාද මණ්ඩපයේට නාද සංකලනය නිෂ්පාදන සහාය රජීව නානායක්කාර Facebook සජීව ප්‍රචාරය ජගත් නවරත්න වල ස්තුතියි. සම්බන්ධීකරණය උමන්දා කුමාරී මහගෙදර සමගින් හසන්ති නානායක්කාර පොල් පරීක්ෂණ ආයතන වෙනුවෙන් ආචාර්ය චන්දිම සියලු දෙනාට ස්තුතියි. අද සුභාරතී සංවාද මණ්ඩපයේ නිෂ්පාදනය දිනුක ගුණවර්ධන, මම සංජය මදුසංකමතුමුනි. ජයග්‍රාහී සුබ දවසක් ඔබ සැමට. වත්තපිටියේ ඇති පොල් ගහ කියන්නේ අමතර ආදායම් මාර්ගයකට ඔබට ඇති හොඳම මගක්. පොල් මදෙන්, කට්ටෙන්, ලෙල්ලෙන් පමණක් නොව මුළු පොල් ගහෙන්ම හරියටම ප්‍රයෝජනගෙන ඔබේ අතමිට සරු කරගන්නා අතරම ජාතික ආර්ථිකය සවිමත් කිරීම සඳහා දායක වීමට දැන් ඔබට අවස්ථාව. ඵලදායීතාව වැඩි කරගන්න, නාස්තිය අවම කරගන්න, උවදුරු වළක්වා ගන්න. පොල් වගාව සරු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව තවත් බොහෝ තාක්ෂණික සහයෝගය ලබා දෙන්න පොල් පර්යේෂණ ආයතනය සූදානම්. සහාය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928.